සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ අරහත් වූ සුගත තථාගතයන්න් වහන්සේ හට අප සැමගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, සූවිසිපය මුළුල්ලේම සදහම් sannivedanයේ නිරත වෙමින් ධර්මය තුලින් ඔබේ ජීවිතයට අවබෝධය ලං කරලන්නට වෙරදරන අප ජාතියේ බෞද්ධ නාලිකාව තුලින් අදත් සූදානම් වෙන්නේ මේ හෝරාවක කාලය වෙන් කරවාගෙන ප්‍රබුද්ධ මනසක් ගොඩනංවා ගන්නට අවශ්‍ය කරන ප්‍රඥාව ඔබේ ජීවිතයට එක්කාසු කරන්නටයි. ඒ වෙනුවෙන් කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන ආරම්භ කරන්නට අදත් අපට අවසර දෙන්න. සදහවතුනි, මේ දිනවල සාකච්ඡා කරන සංයුක්ත නිකායේ වන සංයුක්තයේ වන වග්ගයේන සූත්‍ර දේශනාවන් කතිකා කරමින් එහි අරුත් නිරුත් පැහැදිලි කර දෙන්නටත්, ඒ වගේම මේ වැඩසටහන තුලින් මේ සූත්‍ර දේශනාවන් තුලින් අධ්‍යතනයේ අපිට ජීවිතවලට එක්කාසු කරගන්නට පුළුවන් කාරණාවන් පැහැදිලි කර දෙන්නටත්, තමන් වහන්සේගේ ඒ ධර්මඥානය මේ සූත්‍ර පිටකය විග්‍රහ කරමින් අපට මොනවට කියා දෙන බෞද්ධ මාධ්‍ය ජාලයේ නම් වූ මේ සුවිසල් මාධ්‍ය ප්‍රවාහයේහි වර්තමාන නියමුවාණන් වහන්සේ ලෙස කටයුතු කරන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශවර බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අදත් වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. සාදු සාදු සාදු. ආරම්භයේදී සිහිපත් කළා වගේ අපි එක දිගට අනුපිළිවෙලට සාකච්ඡා කරන මේ සූත්‍ර දේශනාවන් ඔස්සේ යමින් අද අප කතිකා කරන්නට බලාපොරොත්තු වෙන්නේ, විග්‍රහ කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ වන සංයුක්තයේ වන වග්ගයේ එන අනුරුද්ධ කියන සූත්‍ර දේශනාව. ඉතින් කාල වේලාවට අනුව අද සූත්‍ර පිටකයට අදාළ සූත්‍ර පෙළට අදාළ කාරණාව මුලින්ම පැහැදිලි කර දෙන්නට ඔබ වහන්සේගෙන් ඊටාම ගෞරවයෙන් අප ආයද සිටිනවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්තුනි, සංයුක්ත නිකායේ වන සංයුක්තේ වන වග්ගයේ එන 6 වෙනි සූත්‍ර දේශනාව සහන් මතක් කළා වගේ අනුරුද්ධ සූත්‍ර දේශනාව තමයි අපි සාකච්ඡා කරන්නේ. හරිම වටිනා සූත්‍ර ගණනාවක් මේ වග්ගය තුල සඳහන් වෙන්නේ. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ සූත්‍ර දේශනාව තුලින් ස්මතු වන ධර්ම කාරණාව අපි අපේ ජීවිතවලට එකතු කරගන්නේ කොහොමද කියන කාරණය. අපි පෙළ දේශනාවට අනුව ඉස්සෙල්ල බලමු සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ කොහොමද කියලා. එක්කලෙක අනුරුද්ධ ස්ථවිරතෙමේ කුසල දනව්වෙහි එක්තරා වනල හැබෙක වෙසි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙර අත්බැවිහි බිරියක් වූ තව්තිසා වැසි ජාලීනී නම් එක්තරා දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථාවෙන් කියුය. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ පෙර ආත්මභාවයක බිරිඳක්. එහෙමයි. තමයි දැන් මේ දිව්‍ය තව්තිසා දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබලා ඉන්නේ. එතකොට
ඒ දෙව්දුව තමයි ජාලීනී කියලා කියන දෙව්දුව. ඒ දෙව්දුව අනුරුද්ධ හාමුදුරුවන්ට මේ විදිහට තමයි ගාථාවෙන් කියන්නේ. පෙරයම් දෙව්ලොවක නුඹ වහන්සේගේ විසීම වීද එහි සිත පිහිට වුණු මැනව. එතකොට පූර්වාත්ම භාවයක දිව්‍යාත්ම භාවයක උත්පත්තිය ලැබලා සිටපු බව පැහැදිලි මෙතනින්. එතකොට ඒ දිව්‍යාත්ම භාවය තුල සිත පිහිටවන්න කියලා දැන් ඔන්න අනුරුද්ධ හාමුදුරන්ට කියනවා. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරන ලදුව පිරිවරන ලදුව බැබළුණු හු. එතකොට ඒ තව්තිසා දිව්‍ය ලෝකයේහි සියලුම කාමයන්ගෙන් කැමති කැමති දේවල් වලින් සමෘද්ධිමත් වුණා. නේද? එතකොට දිව්‍ය ආභරණද, ඒ වගේම දිව්‍ය රතද, ඒ වගේම දිව්‍ය ආහාර, දිව්‍ය ඖෂධ නේද? මේ හැම දෙයකින්ම මේ විදිහට සමෘද්ධ වුණු දිව්‍ය ලෝකයක් තමයි එතකොට තව්තිසා දිව්‍ය ලෝකය කියලා කියන්නේ. ඒ දිව්‍ය ලෝකෙහි දෙවඟනන් විසින් පෙරටු කරන ලදුව පිරිවරන ලදුව බැබළුණු. එතකොට ඒ දෙවඟනන් විශාල වශයෙන් රැස්වුණු තැන ඊ타ත්ම අලංකාර බැබළුණු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරන්න, සිත යොමු කරන්න කියලා තමයි දැන් මේ කියන්නේ. දෙවඟනෝ ප්‍රතිපත්ති දුර්ගතියෙන් දුර්ගතහ සත්කායෙහි පිහිටියෝය. දෙවඟනන් විසින් පතන ලදද ඒ සත්වයෝද දුර්ගතහ. එතකොට ඒ ජාලීනී කියලා කියන දෙව්දුවම කියනවා දෙවඟනන්ගේ ප්‍රතිපත්ති එච්චර හොඳ නැහැ. ඒ අය සත්කායෙහි පිහිටියෝය. ස්වකීය නාමකය රූපකය කෙරෙහිම ඒ විදිහට සිත යොමාගෙන තමයි කටයුතු කරන්නේ. ඒ වගේම දෙවඟනන් විසින් පතන ලද ඒ සත්වයෝද දුර්ගතහ. එතකොට ඒ දිව්‍යයන් ප්‍රාර්ථනා කරන දිව්‍ය පුත්‍රයොත් ඒ විදිහටම අර ප්‍රතිපත්තියක් නැති ඒ විදිහට ඒ අය ඒ වගේ තමයි ස්වභාවයෙන් යුක්තයි කියලා කියන එක තමයි කියන්නේ. යම් කෙනෙක් පිරිවර යසස් ඇති තිදස් වැසි දේව පුරුෂයන්ගේ නදුනු යන නොදකිද්ද ඔහු සුවය නොදනිත්. එතකොට මේ දෙව්දෝ කියනවා යම් කෙනෙක් පිරිවර යසස් ඇති. එතකොට පරිවාර සම්පත්තියෙන් නේද? යසස කියලා කියන්නේ පරිවාර සම්පත්තියනේ. ඒ පරිවාර සම්පත්තියෙන් යුක්තව දැන් මේ දිව්‍යාත්ම භාවයන් වල විශාල දෙවිවරු වට කරගෙන දෙවඟනන් වට කරගෙන ඉන්න තැන දේව පුරුෂයන්ගේ නන්දන උයන දිහා බලන්න කියලා කියනවා දැන් මේ අනුරුද්ධ හාමුදුරන්ට. ඒ දිව්‍ය ලෝකේ තව්තිසා දිව්‍ය ලෝකේ නන්දන උයන දකින්න කියලා කියනවා. එතකොට ඒ නන්දන උයනේ ඒ විදිහට මල් ඒ වගේම ගස්වැල් නේද? අලංකృత ජලාස දියැලි ඒ විදිහට පවතිනවනේ. ඒ වගේම තමයි ඒ විදිහට විල් නන්දන විල නේද? එතකොට අන්න ඒ වගේ මේ සිත යොමු කරන්න කියලා කියනවා. ඒ
දිව්‍ය ලෝකයේ තියෙන ඒ සැප වලට හිත යොමු කරන්න කියලා කියනවා. එතකොට මේ අහගෙන හිටපු අනුරුද්ධ හාමුදුරුවෝ ගාථාවෙන් පිළිතුර ලබා දෙනවා ජාලීනී කියලා කියන දෙව්දුවට. ඉතින් ඇත්තටම පූර්වාත්ම භාවයක දැන් විඳින්දක්නේ නේද? දැන් ඔන්න මේ විදිහට තමයි පිළිතුරු ලබා දෙන්නේ. බාල තැනැත්තිය. දැන් ආමන්ත්‍රණය කරන්නේ බාල තැනැත්තිය කියලා. බාල තැනැත්තිය සියලුම සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයන් අනිත්‍යයි. ඉපදීම හා නැසීම ස්වභාවය කොට ඇත්තාහ. එතකොට ඒ හැම දෙයකම ස්වභාවය තමයි ඉපදිලා වෙනසලා යනවා. ඉපිද නිරුද්ධ වෙත්. ඒ වගේම නැසෙනෝ වගේම නිරුද්ධ වෙලත් යනවා ඒවා. ඒ වගේම තමයි ඔවුන්ගේ සංසිඳීම සුවේ යන රහතුන්ගේ වදන පරිදි තෝ දන්නහු. එතකොට දැනගන්න කියලා කියනවා. රහතන් වහන්සේලාගේ ඒ විදිහට වචනය අහන්න කියලා කියනවා. දැන් අර ධර්මයේ ස්වභාවය නේද? මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව ඉතා ගැඹුරු ගාථාවකින් තමයි මේ අනුරුද්ධ හාමුදුරුවෝ පෙර බිරිඳක් වුණු දැන් තවතිසා දිව්‍ය ලෝකයේ දෙවගණක් බවට පත් වෙලා ඉන්න ජාලීනී කියලා කියන දෙව්දුවට දේශනා කරන්නේ. එම්බා ජාලිනී දැන් දේවකායෙහි නැවත විසීමක් මට නැත. මට දැන් ආපහු දිව්‍ය ලෝකයේ උත්පත්තියක් මට නැහැ. දේවකායෙන් ඒ විදිහට මම මිදලා ඉන්නේ. ඉපදීම යයි කියන ලද සංසාරය ක්ෂීණ වූයේය. එතකොට ඉපදීම කියලා කියන එක මම සම්පූර්ණයෙන්ම නැති කරලා තමයි දැන් මේ වාසය කරන්නේ. දැන් පුනර්භවයක් නම් මට නැත. නැවත ඉපදීමක් මට නැහැ. මම රහතන් වහන්සේ නමක් හැටියට මගේ නැවත ඉපදීමක් නැහැ. ඒ නිසා ඔය කියන දිව්‍ය ලෝකයේ ඔය තියෙන තවතිසා දිව්‍ය ලෝකයේ සිත යොමු කරන්න පුළුවන් කමක් නැහැ කියලා අර මේ ජාලීනී කියලා කියන දෙව්දුවට මේ අනුරුද්ධ හාමුදුරුවෝ දේශනා කරනවා ගාථා ද්විත්වයකින්. ගාථා දෙකකින්. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් තමයි පෙළ දේශනාවේ මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන නිසා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ අපිට ඉතා හොඳින්ම පැහැදිලි වෙනවා සියලුම සැපයන් සුවයන් පරදවන උතුම් වූ නිවන් සැපය නිර්වාණ සුවය ළඟා කර ගැනීම කොයිතරම් දුරට ජීවිතයට අරුතක් දෙක් කරන්න කියන කාරණාව. එය කොයිතරම් සැපයක්ද සුවයක්ද කියන කාරණාව මෙම සූත්‍ර දේශනාව තුළින් මොනවට පැහැදිලි වෙනවා. තවුතිසා දෙව්ලොව තියෙන සැප සම්පත් වලට වඩා වැඩි සැපයක් ඒ තුල තිබෙන වග මෙයින් අපට කියවෙනවා. ඉතින් එය තවදුරටත් විග්‍රහ කරගන්න අපි එහි අටුවා කතාව වෙත අවධානය යොමු කරන්නට කැමති. අපි ඔබ වහන්සේගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එහි අටුවා දේශනාවත් අපට පැහැදිලි කර දෙන මෙන්. දැන් මෙතන සඳහන් වෙනවා අටුවා දේශනාව තුළ සඳහන් වෙනවා පුරාණ දූතයිකා කියලා කියන පාලි වචනය. එහෙමයි. ඒකට පුරාණ දූතයිකා කියලා කියන්නේ අනන්තර ආත්ම භාවයේ එහෙම නැත්නම් පෙර ආත්ම භාවයේ අගමෙහිසී බවට පත් වෙලා හිටියා කියලා කියනවා. එතකොට අපේ අනුරුද්ධ හාමුදුරුවෝ ඒ අවදිය වෙනකොට රජ කෙනෙක්. එහෙම නේද? රජ කෙනෙක් බවට පත් වුණාට පස්සේ මේ ජාලීනී කියලා කියන දෙව්දුව අනුරුද්ධ හාමුදුරුවන්ගේ එහෙම නැත්නම් අර රජුරුවන්ගේ අගමෙහිසී බවට පත් වෙලා හිටියා. එහෙමයි. සඳහන් වෙනවා ඊළඟට මේ සෝබසි පෙරද බැබළුනේහි දනුදු බබලාහි. එතකොට පෙරත් බොහෝම අලංකාරව බොහෝම ලස්සනට අගමහිසියක් බවට පත් වෙලා ජීවත් වුණා.
ඒ වගේම තමයි දැනුත් තවතිසා දිව්‍ය ලෝකේ බැබලෙන දෙව්දුවක් බවට පත් වෙලා තමයි ඒ විදිහට මේ ආත්මභාවය ගත කරන්නේ. ඊළඟට දුක්ගතා ප්‍රතිපත්ති දුර්ගතියෙන් දුර්ගත වූ ඕහු සුගතියෙහි සිටියාහු සම්පත් නිදිති. එතකොට දුර්ගතියෙන් දුර්ගත වූ. උතර මෙතන සඳහන් වෙනවා මේ ප්‍රතිපත්ති දුර්ගතියෙන් දුර්ගත වූ කියලා. එහෙමයි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දේවි දිව්‍යාත්ම භාවයක් ලබා ගන්නවා කියලා කියන්නේ මම මුලින් මතක් කළානේ යම් කිසි විදිහකින් යම් කිසි ලොකු පිනක් පුණ්‍ය ශක්තියකින් ඒ ආත්ම භාවයේ ලැබලා තියෙන්නේ. එහෙමයි. එතකොට ඔව්හු සුගතියෙහි පිහිටියාහු සම්පත් නිති. ඉන් චුතව ඔව්හු නිරිහි උපදිති දුර්ගත වූ. එතකොට ඒ අයට දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබලා මේ විදිහට සෝවාන් ආදී මාර්ගඵලයට පත් වෙලා නැත්නම් ඊළඟ ආත්ම භාවයන් වලදී සතර පායට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නේද? ඊළඟට පතිට්ඨිතා සත්කායෙහි පිහිටමින් අට කරුණකින් පිහිටයි. එතකොට මේ කරුණු 8කින් ওই විදිහට සත්කාය එහෙම නැත්නම් අපි කියන සත්කාය දිට්ඨිය කියලා. එහෙම. ඒ සත්කාය දිට්ඨියක් මුත්‍යා දෘෂ්ටි සත්කාය දිට්ඨියක් විදිහටත් ඒ වගේම මෙතන සඳහන් වෙනවා රාගයෙන් රත් වූ රාග වශයෙන් පිහිටයි. එතකොට ඒ කරුණු 8 එකක් තමයි මේ රාගය කියලා කියන්නේ. එහෙම. ඒතර රාගේ නැමැති දෘෂ්ටියේ පිහිටනවා. එහෙමයි. දේශයෙන් දුෂ්ට වූයේ දේශ වශයෙන් ඒ විදිහට දෘෂ්ටියකටපත් වෙනවා. සත්කාය හැදිලා තියෙන ඒ විදිහට. එහෙමයි. ඊළඟට මුලා වූයේ මෝහ වශයෙන් දෘෂ්ටියටපත් වෙනවා. එහෙමයි. ඊළඟට බඳනා ලද්දේ මාන වශයෙන් ඒ විදිහට දෘෂ්ටියටපත් වෙනවා. මානය. එහෙමයි. ස්පර්ශ කලේ දෘෂ්ටි වශයෙන්. එතකොට ස්පර්ශය කියලා කියන ස්වභාවයෙන් එහෙමයි. ඒ විදිහට දෘෂ්ටියකටපත් වෙනවා. ශක්තිමත් වූයේ අනුසය වශයෙන් දෘෂ්ටියටපත් වෙනවා. ඒ වගේම නිෂ්ඨාවට නොගියේ විචිකිච්ඡා වශයෙන් ඒ විදිහටපත් වෙනවා. ඒ නිෂ්ඨාව කියලා කියන්නේ හරියට හරි හැටි ස්වභාවය අවබෝධ කරගන්නට බැහැයි කියලා කියන එක. එතකොට හරියට කරුණු තේරුම් ගත්තේ නැත්නම් සැකයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ විතර තමයි මේ සත්කාය කියලා කියන එක හැදිලා තියෙන්නේ. ඊළඟට වික්ෂේපයටපත් වූයේ උද්දච්ච වශයෙන් පිහිටයි. ඒ වගේම අපි කියන්නේ නොසන්සුන් බවට පත් වෙලා කියලා කියන්නේ උද්දච්ච බවට පත් වෙලා කියන්නේ. ඒතර නොසන්සුන් බවට පත් වෙච්ච ස්වභාවයෙන් යුක්තයි අර සත්කායෙන් යුක්ත මනුෂ්‍යයන් සහ දෙවියන්. එහෙමයි. මෙසේ පිහිටියේම එතකොට මේ ආකාරයෙන් තමයි මේ දිව්‍ය ලෝකයේ දෙවියන් පිහිටලා තිබෙන්නේ. සත්කාය තුළ පිහිටලා තිබෙන්නේ. ඊළඟට නර දේවානං දෙව් මිනිසුන්ගේ නත්ති දානි දැන් නැත. ඒ දෙව්දුව තෙරුන් කෙරෙහි බලවත් සෙනෙහස ඇතියක් වූාය. ඒතර බොහෝම ආදරය කරපු කෙනෙක්. දැනුත් ඒ විදිහට ආදරය කරන නිසා තමයි අනුරුද්ධ හාමුදුරුවන්ට මේ විදිහට කියන්නේ. එහෙම. කොහොම හරි දිව්‍ය ලෝකෙ හිත පිහිටව ගන්න කියලා. ඒ කියන්නේ මගේ ළඟට එන්න කියලා කියන එකනේ. එහෙම නේද? ආපසු යන්නට නොහැකි වූ ආය.
සුදුසු වේලාවට පැමිණ කුටියාමදී බලන්නකො නේද? දැන් දිව්‍ය දෙවගණක් වුණාට මනුෂ්‍ය වේශයෙන් ඇවිල්ලා ඔන්න කුටියාමදිනවා. මුවදෝනා ජලය දැහැටි පරිභෝජනයට සුදුසු ජලය තමයි. එතකොට අමදිනවා, මූණ හොදන්න වතුර තියෙනවා, ඒ දැහැටි දත්මදින දැහැටි තියෙනවා. ඊළඟට පරිභෝජනයට ඒ විදිහට පරිභෝජනය කිරීම සඳහා පැන් පැන් තබනවා. තෙරුන් වහන්සේ ඒ ගැන කල්පනාවක් නොමැතිවම භුක්ති විඳිති. තෙරුන් වහන්සේ මොකද කරන්නේ? ඒ ගැන කල්පනා කරන්නේ නැහැ. වැඩි හිතන්නේ නැහැ. ඒ විදිහට ඇත්තටම මේ වැඩි හිතන්නේ නැහැ කියලා කිව්වට ඒක මේ මෙතෙන් සඳහන් වෙන්නේ මේ අර දෙවගනේ වඩාත් ඒ විදිහට ඇල්මෙන්නේ මේ කටයුත්ත කරන්නේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා වැඩ ඉන්න නිසා අර විදිහට මේ ඒව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා කියන එකයි කියන්නේ. එහෙමයි. දිනක් දිරාගිය සිවුරු ඇති වස්ත්‍ර සොයා යන උන්වහන්සේට කසල ගොඩක දිව්‍ය වස්ත්‍රයක් තබා ගියාය. අන්න බලන්න. එතකොට දවසක් දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ සිවුරක් මසා ගන්න වස්ත්‍ර හොයාගෙන යනවා. එහෙමයි. වස්ත්‍ර හොයාගෙන යනවා. කියන්නේ පිණ්ඩපාතේ වඩිනකොට මේ මතක් කරන්නේ මේ වස්ත්‍ර තමයි දැන් පූජා කරන්න පුළුවන් කියලා. එතකොට තෙරුන් වහන්සේ දැන් අර දෙවඟන මොකද කළේ? අර කසල ගොඩක් ළඟ මොනවාද තිබ්බේ? දිව්‍ය මේ වස්ත්‍ර තබලා තිබ්බා. තෙරුන් වහන්සේ ඒ දැක මේ පමණක් ඇතැයි ගත්තේය. එතකොට තෙරුන් වහන්සේ මොකද කළේ? මෙච්චරක් මට ප්‍රමාණවත් කියලා ප්‍රමාණයක් ගත්තා. එහෙමයි. ඒයින්ම සිවුරු 3ක් නෙමෙවිය. මේ ප්‍රමාණය වුණොත් සිවුරු 3ක් මහන්න පුළුවන්කම ලැබුණා කියලා. එහෙමයි. ජනයා දෙකක් දෑග සව්වනටද. එතකොට දැන් සිවුරු මහන්නේ මේ විදිහට ඒ සිවුරු මහන අයනේ. එහෙමයි. නේද? එතකොට ඒ අය මොකද කරේ? දෑග සව්වන්ට එහෙම නැත්නම් අග්ග ශ්‍රාවක දෙනම වහන්සේට සිවුරු දෙකක් පූජා කරා. සිවුරු දෙකක් පූජා කළා. එකක් අනුරුද්ධ තෙරුණට යයි සිවුරු 3ක් කළහ. සිවුරු 3ක් කළා කියලා. බුදුන් වහන්සේ ඉදිකටුව යොදා දුන්සේක. ඒකට භාග්‍යතුන් වහන්සේ tie අවස්ථාවට සම්බන්ධ වෙලා එහෙමයි. මේ ඉදිකටුව යොදා දුන්නයි කියලා කියනවා. ඊළඟට සිවුරු නිමා කර පිනිපිනිස හැසිරෙන්නහුට දේවතාවිය පිණ්ඩපාතය සමාදන් කරවයි. ඒ වරක තනිවද. එතකොට දැන් අනුරුද්ධ හාමුදුරන්ට පිණ්ඩපාතය පූජා කරන වෙලාවට එක වෙලාවකට තනියෙන් ඉන්නවා. තවත් වෙලාවකට වරක තමා දෙවන්න ලෙසද තවත් කෙනෙකු කැටිව දෙනවා. දැන් ඒකට සමහර වෙලාවට මේ එතන ඉන්න දැන් දෙන්නෙක් කාන්තාව දෙන්නෙක් ගියොත් එහෙම නැත්නම් කාන්තාවමත් නෙවෙයි පුරුෂයන් විදිහට යන්නත් පුළුවන්. එහෙමයි. එතකොට මේ අතවැසිය විදිහට යන්නේ. නේද? එහෙමයි. ඒතර එකිනෙක දානය අරන් ගියොත් එහෙම දානය අරන් යන අතවැසිය විදිහට තමයි යන්නේ. එහෙමයි. තෙරුන් සමීපයට පැමිණේ. එදා තමා තුන්වැනියා කොට පැමිණ දිවාස්ථානෙහි තෙරුන් වෙත පැමිණ
අපි මනාපදායිකා නම් වෙමු. සිතින් කැමැති කැමැති රූප මවමුයි කීවාය. එතකොට එදා තුන්වෙනියා බවට පත් වෙලා තමයි ගියේ. එහෙම ගිහිල්ලා කියනවා අපිට පුළුවන් මේ කැමැති ඒ විදිහට සිරුරු මවා ගන්න. තෙරුන් වහන්සේ මව්හු මෙසේ කියත් එය පරීක්ෂා කරන්නෙමි. සියලු දෙනා නිල්වන් වෙත්වායි සිටිය. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ලීසි පහසු මහරහතන් වහන්සේ නමක් නෙවෙයිනේ. නේද? මහරහතන් වහන්සේ ඉරිදියෙන් ඒ විදිහට ඒ වෙලාවේ හිතුවා, ඒ වෙලාවේ අදිෂ්ඨාන කළා මේ හැමදෙනාම ඒ විදිහට නිල්වන් පාටට පත් වෙන්න කියලා. එතකොට සියලු දෙනා නිල්වන් වෙත්වායි සිටීය. ඊළඟට ඔව්හු තෙරුන්ගේ මනස දැන් මේ දෙවිවරු ඒ විදිහට අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ මනස දැනගත්තා. දැන් ඔන්න නිල්වන් පාටට තමයි දැන් ඔන්න එහෙමයි. හැමදෙනාම නිල්වන් පාටට වෙන්න කියලා තමයි අදිස්ථාන කරලා තියෙන්නේ. එහෙමයි. මේගොල්ලෝ මොකද කරේ? මනස දැන සියලු දෙනා නිල්වන් වූහ. ඒත් සියලු දෙනාම නිල්වන් වුණා. හැබැයි මෙතන සඳහන් වෙනවා මෙසේ පීත, ලෝහිත, ඕදාත වර්ණ වූහ කියලා. එතකොට කහ පාට පීත කියලා කියන්නේ ඒකනේ. ලෝහිත රතු පාට, ඒ වගේම ඕදාත සුදු පාට. නේද? වර්ණ බවට පත් වුණා කියලා කියනවා. ඉන්පසු ඔහු මෙසේ සිතූහ. තෙරුන් වහන්සේගේ අපගේ දර්ශනයෙන් ආස්වාද ලබයි. දැන් ආය කල්පනා කළා දැන් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ අපිව දැකලා එක එක වර්ණ විදිහට දැකලා මේ දර්ශනයෙන් ආස්වාදයක් විඳිනවා. සතුට වෙනවා කියලා. ඔව්හු සැනකෙලියකට පටන් ගත්තාහු. ඊළඟට මේ අය මොකද කළේ? සැනකෙලියක් කරන්න පටන් ගත්තා වෙලාවේ. එහෙමයි. එතින්දී ඉකියක් ගැව්වායි. එහෙම කෙනෙක් දැන් ගායනවා. ඉකියක් නැටුවායි. කෙනෙක් නටනවා. ඉකියක් අසුරු ගැසුවායි. කෙනෙක් අපුඩි ගහනවා. එහෙමයි. නේද? දැන් එක්කෙනෙක් ගායනවා, එක්කෙනෙක් නටනවා, අනිත් එක්කෙනා අපුඩි ගහනවා. තෙරුන් වහන්සේ ඉන්ද්‍රියයන් පහතට හැරවූහ. තෙරුන් වහන්සේ මොකද කළේ? ඉන්ද්‍රියයන් පහතට හැරවීම බලාගත්තා. එයින් අපගේ දර්ශනීය තෙරුන් වහන්සේ ආස්වාද නොකරයි දැන ආදරයක් හෝ පිළිසඳරක් හෝ ලබමින් කලකිරී යන්නට පටන් ගත්ත. ඒ වෙලාවේ කලකිරීම ස්වභාවයට පත් වෙලා. දැන් ඔන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දැන් සතුටු භාවයට පත් වෙන්නේ අපි ගැන. එහෙමයි. අපි යනවා යන්න කියලා නේද? එහෙමයි. ඒ වෙලාවේ එතනින් කලකිරී යන්න පටන් ගත්තා. තෙරුන් වහන්සේ ඔවුන් යන බව දැන යලි යලි නොයෙත්වායි අරිහත්වය පැහැදිලි කරමින් මේ ගාථාව කීහ. ඒ කියන්නේ ආයෙන්න එපා කියලා ආයෙන්න එපා කියලා මේ ආයෙන්න එපා කියලා කියන්නේ ඒ රූපකයෙන් නැවත එන්න කියලා එපා කියලා කියන එක නෙවෙයි. නැවත නොඒවා කියලා කියන්නේ පුතඥව නැවත නොඒවා කියලා කියන එක. පුතඥව නැවත නොඒවා කියලා කියන්නේ. එහෙමයි. එහි වික්ඛීනෝ ජාති සංසාරෝ ඒ තන ජාති ඉපදීම සංඛ්‍යාත වූ සංසාරයේ ගෙවිනි. එතකොට එතෙන්දි සඳහන් වෙනවා ඒ වෙලාවෙම අර
දැන් එකම දෙවඟනක්නේ නේද? එකම දෙවඟනක්නේ දැන් මේ ජාලීනී කියලා කියන එකම දෙවඟනනේ දැන් මේ තුන් දෙනෙක් විදිහට මවාගත්තේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට මේ මවාගෙන මේ සිද්ධ කරපු ක්‍රියාවලියත් එක්ක අර අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරානේ විදර්ශනා ඥාන උපදවා ගත හැකි ගාථා දෙකක්. එහෙමයි. ඒ ගාථා දෙක සජ්ජායනා කරන ගමන් මේ දෙවගණට මාර්ගඵල උදා කරගන්න පුළුවන්කම ලැබුණා කියලා කියන එක තමයි අටුවා දේශනාව තුළ සඳහන් වෙන්නේ. ඒතර ඇත්තටම විශාල වැඩියමක්. විශාල මේ සූත්‍ර දේශනාවට අමතර වැඩි යමක් මේ අටුවා දේශනාව තුළ විශාල විග්‍රහයක් සඳහන් වෙනවා මේ ආකාරයෙන් සහ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඉතා අරුත් සපිරි සූත්‍ර දේශනාවක් අපි අද ඉගෙන ගත්තා සංයුක්ත නිකායේ වන සංයුත්තේ වන වර්ගයේ අනුරුද්ධ සූත්‍ර දේශනාව. කාලයට අදාළව අපි කාලය උපරිම ප්‍රයෝජනයට අරගෙන විශේෂයෙන්ම අප්‍රමාදීව කුසල් රැස් කරන්න අවශ්‍ය නම් අපි ප්‍රමාද නොවිය යුතුමයි. එනිසා කාලය කළමනාකරණය කරගෙන අපි තවත් සූත්‍ර දේශනාවක් වෙත අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනේ පළමු අඩහෝරාවක කාලය තුල අපි කියා දුන්නේ අනුරුද්ධ සූත්‍ර දේශනාව. දෙවන අර්ධයේදී අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා වන සංයුක්තයේ වන වර්ගයේ මේන තවත් සූත්‍ර දේශනාවක්. එය නාගදත්ත සූත්‍ර දේශනාව. ඉතින් නායක ස්වාමීන් වහන්සේ කාලානුරූපීව නාගදත්ත සූත්‍ර දේශනාවේ పూర్ව අර්ධය එහෙම නැත්නම් සූත්‍ර පිටකයට අදාළ කොටස අපට පැහැදිලි කර දෙන මෙන් ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අවසරයි. අවසාන ඇත්තරම් දැන් මේ සූත්‍ර දේශනාවෙන් උවත් අපිට පැහැදිලි වෙනවා මේ මරණින් පසු නේද? මරණින් පසු ඒ කියන්නේ අපිත් එක්කම ජීවත් වෙච්ච අය දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබලා එහෙමයි. මනුෂ්‍ය ජීවිතයක් ගත කරනකොට සමීපේ හිටපු අය දිව්‍ය භාවයක් ලබා ගත්තට පස්සේ නැවත සමීපයට පැමිණෙන බව. එහෙමයි. ඒ කියන්නේ නැවත ඒ කරපු උපකාර වෙන්නට පුළුවන් ඒ උපකාර වලට ප්‍රතිඋපකාර දක්වන්නේ. එහෙමයි. ඒ විදිහට මේ දේව පුත්‍රයන් දෙවඟනන් බවට පත් වෙලා හරි එහෙමයි. පැමිණෙනවායි කියලා කියන එකත් එතෙන්දී අපි පැහැදිලි කරගන්න ඕනේ. අප පසුපස ඉන්නව සෙවණැල්ලක් වගේ. සෙවණැල්ලක් වගේ ඉන්නවා. එහෙනම් අපි අර දෙවියන් බලනවා කියලා අපි කියන්නේ නේද? එහෙමයි. දෙවියන් බලනවා කියලා කියන්නේ ඒකනේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ පූර්වාත් භාවයක ඒ විදිහට පුරාණ දූතයිකා කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ වගේම තමයි එතෙන්දී පැහැදිලි වුණා මේ එතෙන්දී එක ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන තියෙනවා නම් කල්යාණ මිත්‍ර භාවයෙන් යුක්තව අනිත් කෙනාට ධර්මය අවබෝධ කරගන්න විශාල ශක්තිය ලබා දෙන බවත් එතෙන්දී අපිට පැහැදිලි වෙනවා නේද? ඉතින් එතෙන්දී අපේ ජීවිතවලට එකාසු කරගත යුතු කරුණු කාරණා තමයි එතකොට ඒ දෙවඟන දිව්‍ය ලෝකයේ දෙවඟනක් බවට පත් වෙච්ච නිසාම ඇත්තටම පින්වන්ත ජීවිතයක් ගත කළේ. ඒ වගේම දිව්‍ය ආත්ම භාවයන් වල තිබෙන සැපේ පිළිබඳව වර්ණනා කළද්දී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය ඉස්මතු වන ආකාරයෙන් ධර්ම දේශනා කරපු නිසා ඉතුමීට හැකියාව ලැබුණා. ඒ දිනුනට හැකියාව ලැබුණා. එහෙම ඒ විදිහට සංසාරේ කෙලවර කරගන්න. එහෙම. ඉතින් ඒක ඊටාම වැදගත් කාරණයක් අපේ ජීවිතවලට ඒ කාරණේ එකතු කරගන්න. එහෙම. ඒ වගේම තමයි සහන් මතක් කළා වගේ ඊළඟ සූත්‍ර දේශනාව තමයි නාගදත්ත සූත්‍ර දේශනාව. එහෙම. වන සංයුක්තේ වන වර්ගයේ 7 වෙනි සූත්‍ර දේශනාව. එක් කලෙක ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතමේ කොසල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසේ. તો නාගදත්ත හාමුදුරුවෝ
වනලැහැබ වාසය කරනවා. එකල්හි ආයුෂ්මත් නාගදස්ත ස්ථවිරතමේ ඊතා කලින් ගමට පිවිසෙයි. ඊතාම කලින් ගමට පිවිසෙයි. එහෙමයි. ඊතා දහවල් පෙරලායි. ඊතාම උදෑසනින්ම ගමන්ට පිටත් වෙනවා වගේම ටිකක් පරක් වෙලා තමයි ආපහු මේ සේනාසනයට වැඩම කරන්නේ. එහෙමයි. ඉක්බිති ඒ වන ලැබෙහි අධිග්‍රහිත වූ ආයුෂ්මත් නාගදත්ත තෙරුණට අනුකම්පා කරන වැඩ කැමැති ඒ දෙවි ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට සංවිග්‍රහ කරවනු කැමැත්තේ ආයුෂ්මත් නාගදත්ත තෙරුන් වෙත එළඹියේය. ඒ කියන්නේ සංවේගයට පත් කරන්න ඕනි කියලා. එහෙමයි. නේද? මේ කරන්න වැරද්දක් නේද? මේ කරන්න වැරද්දක් කියලා පෙන්ලා දීලා ඒ විදිහට සංවේගයට පත් කරන්න ඕනි කියලා හිතලා තමයි මේ දේ කරන්නේ. එහෙමයි. එහෙම මේ ඒ විදිහට කල්පනා කළා. එළඹ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට ගාථාවෙන් කිය. නාගදත්ත හාමුදුරන්ට දැන් මේ ඒ විදිහට දිවි පුත්‍රයා මේ විදිහට කියනවා. එහෙමයි. නාගදත්ත අලුයම් කාලයේහි පිඬු පිනිස පිවිස වේලාව ඉක්මවා හැසිරෙන සුළු ඌයේහි ගිහියන් හා හැනුනෙහි ඊතා දහවල් පෙරලා අවුත් ගිහියන් හා සමාන සුවදොක් ඇත්තේය. එතකොට ඔබ වහන්සේ කරන්නේ මේක වැරද්දක්. මොකද්ද වැරද්ද? කලින්ම මේ ගිහිල්ලා පින්ඩපාතේ වැඩම කරලා එහෙමයි. ගිහියන් එක්කම ගැටෙනවා. ගැටෙනවා කියලා කියන්නේ ගිහියන්ගේ දුකේදී, ගිහියන්ගේ සැපේදී, එහෙමයි. සැපේදී ඒ දේවල් පිළිබඳවම ඒ විදිහට කතා කර ඉන්නවා. එහෙමයි. කතා කර ඉන්නවා. එහෙම කතා කරගෙන ඉඳලා තමයි ඔබ වහන්සේ මේ ඒ විදිහට හවස් වෙලා නැවත ආරාමයට වඩින්නේ. ඔක වැරද්දක්. ඊතා බොහෝටි වූ කුලයන්හි බැඳුනා වූ නාගදත්ත මහණහු ගැන බමි. මම මේ කියන්නේ ඔබ වහන්සේ ගැන කියලා කියනවා. එහෙමයි. මම මේ කියන්නේ ඔබ වහන්සේ ගැන ඊතාම බොහෝටි වූ කුලයන්. ඒ කියන්නේ මෙතෙන් සඳහන් වෙනවා මේ අපි කියන්නේ මේ හුරු බුහුටි කියලා. එහෙමයි. නේද? එහෙමයි. හුරු බුහුටි කියලා කියනකොට. ඒතර හුරු බුහුටි කියලා කියන්නේ අර සෙල්ලම් කරන කාලය. එහෙමයි. පුංචි දරුවෙක් වුණත් ඒ සෙල්ලම් කරන කාලෙනේ. එහෙමයි. නේද? ඒ සෙල්ලම් කරන කාලේ මේ එතකොට කතා කරන්න ඕන දේ කතා කරනවා. කතා නොකරන්න ඕන දේ කතා කරනවා. එහෙමයි. ඒ දෙකම හැබැයි ඒක සූරතාවයක් විදිහට බලාගෙන ඉන්න කෙනා අනුමත කරනවා. එහෙමයි. සතුටු වෙනවා. මේක සූර වැඩක් කියලා. එහෙමයි. නේද? එහෙමයි. ඒ වගේ අර බොහොම පහසුකම් තියෙන එහෙමයි. මේ ඒ විදිහට ඊටාම පොහොසත් මිනිස්සු ඒ ගමේ ඒ නගරේ පොහොසත් මිනිස්සු ළඟට යනවා, දුප්පත් මිනිස්සු ළඟටත් යනවා. එහෙම ගිහිල්ලා දුප්පත් අයත් එක්ක දුප්පත් ඒ විදිහට ඉන්නවා. පොහොසත් අයත් එක්ක පොහොසත් විදිහට ඉන්නවා. එහෙමයි. නේද? ওই විදිහට ඉඳලා මේ කාලය ගත කරලා තමයි ඔබ වහන්සේ දැන් මේ වඩින්නේ. එහෙමයි. ඉක්බිති ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුන් ලද්දේ සංවිග්‍රහවිය සංවේගයට පත් වුණායි කියලා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එහෙමයි. අවසානයේදී නාගදත්ත මේ ස්ථවිරයන් වහන්සේ ස්වාමින් වහන්සේ ඒ දේවතාවාගේ මේ කාරණාව අහලා යම් සංවේගයකට පත් වුණා කියලා සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මේ නාගදත්ත සූත්‍ර දේශනාවේ සූත්‍ර පෙළට අදාළ කාරණාව තුළ බොහෝ ගැඹුරක් අටුවා දේශනාව තුළ කියවේවි කියලා අපිට විශ්වාසයි. සමහර වෙලාවට අපි බොහෝ දෙනාට අද කාලේ මෙන්න මේ විදිහට දොස් නගන අවස්ථා සංවේගයට පත්වන අවස්ථා නැතුවම නෙමෙයි. හැබැයි එහි යටි අරුත එහෙම නැත්නම් එහි හේතුව
සොයා බලන්න අපිට මතක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි මැලිකමක් දක්වනවා. අපි උඩින් මතුවන දේ පමණක් දැකලා ඒ පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ පිළිබඳව තමයි දොස් නගන්නේ. ඒ පිළිබඳව තමයි සංවේගයටපත් වෙන්නේ. ඉතින් අපි සැබවින්ම විපරම් කර බලමු මෙහි අටුවා දේශනාව තුළ කොයි විදිහටද මේ පිළිබඳ විවරණය කරන්න කියන කාරණාව. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ සූත්‍ර දේශනාවේ අටුවාහි විස්තරයට අනුව මේ විදිහට සඳහන් වෙනවා. අති කාලේන මුළු රැය නිදා සිට ඊතා උදෑසන ඉලපතින් මදක් ඇමද මුවසෝදා කැඳ ආහාර පිණිස උදයෙන්ම ප්‍රවේශ වෙයි. දෙම්ම වඩින්න අවශ්‍ය නිසා ඉලපත අරගෙන කුස්ස අරගෙන ඉලපත අරගෙන ටිකක් කමදින්න. මදක් කමදින්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අමදින්න ගියොත් එහෙනම් පාන්දර ඉබෙන්ම වඩින්න බෑනේ. එහෙම. ටිකක් අමදිනවා. එහෙම අමදලා උදෑසනින්ම ගමට ප්‍රවේශ වෙනවා. එහෙම. අති දිවා කැඳ රැගෙන ආසන ශාලාවට ගොස් කැඳ උදේ කැඳනේ වළඳන්නේ. එහෙමයි. කැඳ වළඳලා ආසන ශාලාවට වැඩම කරලා කැඳ බී එක්තැනක හෙව නිදා මිනිසුන් ආහාර ගන්නා වේලාවේ ප්‍රනීත වූ භික්ෂාවක් ලබන්නෙමෙයි මද්දාන ආසන්නයේ නැගිට ධම්මකරණයෙන් කියන්නේ පෑන් පෙරණයෙන් ජලයගෙන ඇස්සෝදා පිණු පිණස සැරිසරා හැකි තරම් අනුභව කොට. දැන් මේ ස්වාමීන් වහන්සේගේ ස්වභාවය ගැන කියන්නේ. එහෙමයි. උදෙන්ම වැඩම කරලා කැඳ වළඳලා ටිකක් විවේක ගන්නවා. එහෙමයි. ටිකක් විවේක අරගෙන ඊට පස්සේ ඒ නිදාගෙන හිටියට පස්සේ දැන් ආපහු මෝදෝ දෝණය කරගන්න වෙනවනේ. එහෙමයි. නේද? එහෙමයි. එහෙම පැන් ටිකක් අරගෙන ඉක්මනටම මේ S2 විතරක් පිහදාගෙන එහෙමයි. මේ S2 විතරක් පිහදාගෙන මොකද කරන්නේ? හැකිතරම් අනුභව කරනට ඒ කියන්නේ ඊළඟට පින්ඩපාතේ වටිනවා. එහෙමයි. ඊළඟට දහවල පින්ඩපාතේ වටිනවා. එහෙමයි. දහවල පින්ඩපාතයත් වළඳලා හැකිතරම් අනුභව කරලා ඊළඟට මද්දාන ඉක්ුත් වූ පසු පෙරලා එයි. මද්දාන ඉක්ුත් වෙලා තමයි නැවත පැමිණෙන්නේ. දිවාච ආගන්ත්වා බොහෝ කල් ඇතිව ගිය අය අන් භික්ෂූන්ට පළමුව ආයුතු වේ. එතකොට කලින්ම වැඩම කරා නම් කලින්ම වැඩම කරපු ස්වාමීන් වහන්සේ කෙනා ඒ විදිහට කලින් වඩින්න ඕනනේ. අනිත් භික්ෂුන් වහන්සේලාට කලින් වඩින්න ඕනනේ. නැවත වඩින්න ඕනනේ. නැවත වැඩීමක් එහෙම කරන්නේ නැහැ. ඔබ බොහෝ දවල් වී අවුත් ගියෙහි යන අරුතයි. එතකොට ඔබ වහන්සේ බොහෝ කාලයක් ගමේ ගත කළා කියලා කියන්න තමයි මේ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා භයාමි නාගදත්තං. ඒ නාගදත්ත නම් වූ භික්ෂුවට බිය වෙමි. ඊළඟට සඳහන් වෙනවා මනවින් බුහුටු කුලෙහි ශාස්ත්‍රීය කුල ආදී උපස්ථායක කුලවල. දැන් අර බුහුටි කුල කියලා සඳහන් වුණානේ. එහෙමයි. එතකොට ඒ කියන්නේ බොහොම ශාස්ත්‍රීය කුලවලට ගිහිල්ලා දැන් ඒ ඇත්ත එක්ක අතරම කතා බහ කරන්න ඕන තරම් වෙලාව තියෙනවා. කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා නේද? එහෙම කතා කරලා තමයි අවසානයේදී මේ භික්ෂුන් වහන්සේ වැඩම කරන්නේ. ඒ නිසා මේ ප්‍රකාශයත් එක්ක මේ දේවතාවාගේ ප්‍රකාශයත් එක්ක ඒ භික්ෂුන් වහන්සේ සංවේගයටපත් වුණා කියලා
සූත්‍ර දේශනාවේ අටුවා සූත්‍ර දේශනාවේදී අවසානයේදී සඳහන් වෙනවා එදා ඉඳලා අදිෂ්ඨාන කරගත්තා මේ දේ කරන්නේ නැහැ කියලා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මේ විදිහට අපිට බොහොම අර්ථයක් අපේ ජීවිතවලට එක්කාසු කරන සූත්‍ර දේශනාවන් දෙකක් අපි සාකච්ඡා කළා. මෙතුලින් පැහැදිලි වෙන කාරණාවන් රසක් අපි අද කාලේ අපේ ජීවිතවලට බද්ධ කරගන්නේ කොහොමද කියලත් අවසාන වශයෙන් මේ කාල වේලාවට අදාළව ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට කැමතියි. කලින් සූත්‍ර දේශනාවෙහි සඳහන් වුණා ඇත්තටම මේ විශේෂයෙන්ම අනුරුද්ධ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙච්ච කාරණයක් එක්ක අපි අපේ ජීවිතවල ටික ඒක රාශි කරගත හැකි මේ විදිහට උපදේශයන් බොහෝම තියෙනවා. එහෙමයි. නේද? එක පැත්තකින් ඒ විදිහට ඒ දිව්‍ය දෙවඟනක් බවට පත් උනේ ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කලින් රජ වෙලා ඊළඟ අග මෙහිසි බවට පත් වෙලා හිටියා. ඉතින් මෙහෙම ඉන්නකොට පින් කරගත්ත නිසා නේ. එහෙමයි. පින් රැස් කරගත්ත නිසා තමයි මේ පුණ්‍ය ශක්තිය නිසා තමයි දෙවඟනක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණේ. එහෙමයි. ඒ වගේම තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අර මනුෂ්‍ය ජීවිතයක් නැවත ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. නේද? එහෙම නැතිනම් දිව්‍ය ලෝකේම වාසය කරන්න තිබුණානේ. එහෙමයි. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන තින්නේ ඊට වඩා මහා පිනක් සිද්ධ කරලා. එහෙමයි. ඒක අපිට පැහැදිලි නේද? දැන් අපි ගොඩාක් කල්පනා කරන්න මේ ගොඩක් අය අහලා තින්නේ සහ ගොඩක් අය හිතන්නේ මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍යාත්මභාවය තුළ තමයි සැප තියෙන්නේ කියලානේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට දෙවියන් ඒ මරණාසන්නයේදී චුත වෙන්න ආසන්නයේදී කියන කාරණයක් තමයි ඔබ සුගතියේ උප්පත්තිය ලබන්නේ. එතකොට දෙවියන් සුගතිය කියලා හඳුන්වන්නේ මනුෂ්‍ය ලෝකෙට. දෙවියන් සුගතිය කියලා හඳුන්වන්නේ මනුෂ්‍ය ලෝකෙට. නේද? ඉතින් ඒ නිසා එතෙන්දී අපි අවබෝධ කරගන්නට අවශ්‍ය කරනවා. දැන් ඇත්තටම දැන් අපේ උපදේශ දෙන අය නේද? උපදේශ දෙන අයත් බොහෝ උපදේශ දෙන්නේ සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලාත් උපදේශ දෙනවා. එහෙමයි. ඒ කියන්නේ කොහොම හරි මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය සම්පත් ලැබලා නේද? දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් ලබන්න කියලා. එහෙමයි. මේ දිව්‍ය ලෝකවල නම් සඳහන් කරලා දිව්‍ය ආත්මභාවය ලබා ගන්න කියලා උත්සුක කරනවා. එහෙමයි. ඒක කාලයට වෙලාවට ඒ මොහොතට හොඳයි. එහෙමයි. නේද? එහෙමයි. නමුත් ඒකේ යථාර්ථය නෙවෙයි. ඒක බුද්ධ ශාසනයේ නිෂ්ඨාව වෙන්නේ නැහැ. කෙටි කාලීන සුවයක් පමණයි. සෝයක් පමණයි කියලා කියන එක තමයි අපි අවබෝධ කරගන්න අවශ්‍ය කරන්නේ. එහෙමයි. ඉතින් ඒ වගේම තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පිළිවන්කම ලැබුණා. ඒ විදිහට මහා ඉදිමතුන් වහන්සේලානේ එහෙමයි. වහන්සේලා අතරින් ඒ විදිහට අග්‍රස්ථානයටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ නිසා ඒ විදිහේ මේ කතා ප්‍රවෘත්තියෙන් එහෙම නැත්නම් මේ දහම් කතාවෙන් අපිට තා විශාල ආදර්ශයක් ලබා ගන්න පුළුවන්. ඉතින් දෙවඟනන්ටත් ඒ විදිහට අවවාද අනුශාසනා කරන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම විදර්ශනා භාවනා වඩලා එහෙමයි. විදර්ශනා ඥාන පොදවගෙන නැවත මේ දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබීම කියලා කියන එක ප්‍රාර්ථනා කරන්නත් එපා නේද? ප්‍රාර්ථනා කරන්නත් එපා කියලා දිව්‍ය ලෝකයේ සප සම්පත් පවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට යට. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්නට කියලා උත්සුක කිරීම තුළින් දෙවඟනට පුළුවන්කම ලැබුණ ධර්ම අවබෝධය ලබා ගන්න. එහෙමයි. ඉතින් ඊළඟ සූත්‍ර දේශනාව දැන් අපි මේ ඒ විදිහට පසු කරපු සූත්‍ර දේශනාව නාගදත්ත සූත්‍ර දේශනාව. නාගදත්ත සූත්‍ර දේශනාවෙත් අපිට පැහැදිලි වෙනවා. එතකොට ගෞරවනීය ස්වාමින් වහන්සේලා කෙරෙහි නේද? එහෙමයි. මේ විදිහට අවධානය යොමු කරගෙන ඉන්නවා මේ
දේව දේවතාවුන් වහන්සේලා. එහෙමයි. ඒ නිසා ඒ විදිහේ උත්සුක කිරීමකුත් සිද්ධ කරනවා. එහෙමයි. ඉතින් සමහර අය මම ස්වප්නයක් දැක්කම හීනෙන් මෙන්න මේ විදිහට දැක්කා නේද? එහෙමයි. මට මෙන්න මෙහෙම කිව්වා කියලා කියන අයත් එහෙ විදිහට ඉන්නවා. එහෙමයි. මම මාව මේ විදිහට උත්සුක කරා කියලා. එහෙමයි. නේද? එතකොට සමහර වෙලාවට කියන කාරණයක් තමයි හරියට මේ මට මේ මාව දුකටපත් වෙච්ච වෙලාවේ මාව අපහසුතාවටපත් වෙච්ච වෙලාව මට හිතා ගන්න බැරි මොහොතේ එහෙමයි. මට කෙනෙක් ඇවිල්ලා මට උපදේශයක් දුන්නා. පිහිටට හිටියා. පිහිටට හිටියා කියලා කියන්නේ නේද? එහෙමයි. කෙනෙක් මට පිහිට වුණා හරියට මේ දෙවියෙක් වගේ මට පිහිට වුණා. එහෙමයි. නේද? දෙවියෙක් වගේ මට පිහිට වුණා කියලා ගොඩක් මිනිස්යන්ට කියන අපි අහලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා නිදිහිනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ විදිහට යම් කිසි උපදේශයක් යම් කිසි පැහැදිලි කිරීමක් යම් කිසි උත්සුක කිරීමක් උනන්දු කිරීමක් යම් කිසි කෙනෙක් කරනවා නම් වැරද්දක් කවුරු හරි පෙන්ලා දෙනවා නම් ඒක නිධානයක් පෙන්ලා දෙනවා වගේ කියලා නේද? එහෙමයි. ඒතකොට නිධානය තුල ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම අධ්‍යාපනය ලබන කාලේ නේද? අධ්‍යාපනය ලබන කාලේ ඒ පුංචි අවදියේ ඉඳලාම අපිට මේ නිධානයන්න පෙන්වන්නේ නේද? අපි ගත්තොත් එහෙම ඒකට මේ අපි ලබා ගන්න දැනුමට කියනවා ජංගම නිධානය කියලා. නේද? මේ ඥානයනේ අපි එතනින් තනට අරගෙන යන්නේ. එහෙමයි. ඒක එතකොට නිධානයක් බවට පත් වෙනවා. දැන් උත්සාහ කරන්නේ මේ කොහේ හරි තියෙන මේ නිධානයක් ගොඩ ගන්නනේ බලන්න. එහෙමයි. නේද? අතර නිදාන් තියෙනවා මෙතන නිදාන් තියෙනවා කියලා. එහෙමයි. භෞතික වශයෙන් මේ වගේ දේවල් ගොඩ ගන්න උත්සාහ කරන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා අපි ඇත්තටම මේ පොළොව අභ්‍යන්තරයේ හරි කොහේ හරි සංගවිලා තියෙන නිධානයක් සොයන්න කලින් අපිට මේ පේන්න තියෙන පහසුවෙන් ලබාගත හැකි නිධානය අපි ඉස්මතු කරගන්න ඕනේ. ඒකට මේ මනස තුලම මහා නිධානයක් තියෙනවා. එහෙමයි. නේද? එහෙමයි. මේ ජීවිතය තුළ මේ හිත ඇතුලේ මහා නිධානයක් තියෙනවා. මේ මහා නිධානය තමයි මොකද්ද? සුත්තමේ ඥානය කියලා කියන්නේ. එහෙමයි. සංගවුණු නිධානය. ඒක මතු කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා ඒ විදිහට ආචාර උපාධ්‍යායන් වහන්සේලා විදිහට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට එහෙමයි. නේද? ඊළඟට ගුරු බහුතුන් හැටියට දෙගුරුන් ඊළඟට ආචාර්යවරුන් නේද? වැඩිහිටියන් ආදි වශයෙන් කෙනෙක් බොහොම සුළු සමහරලාට සුළු උපදේශයෙන් මුළු ජීවිතේම හැඩගස්ව ගන්න අවස්ථාවක්. එහෙමයි. කොහොම සුළු උපදේශය දෙන්නේ. එහෙමයි. ඒ උපදේශය තුළින් විශාල ජයග්‍රහණයක් ලබා ගන්න. විශාල වෙනසක් හැරවුමක් වෙනවා නේද නෑ? හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා නේ. එහෙමයි. ඒ නිසා මේ කෙනෙකුට උපදේශයක් දෙනවා කියලා කියන එක කෙනෙකුට බොහොම පුංචි හරි උපදේශයක් ලබා දෙනවා කියලා කියන එක ඉතාම වැදගත් කාරණයක් කියලා කියන එක තමයි අපිට මේ ඒ විදිහට නාගදත්ත සූත්‍ර දේශනාව තුළින් අපිට පැහැදිලි වෙන්නේ නිසා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටාම වටිනා ඕදන් රසක් සපිරි සූත්‍ර දේශනාවන් ද්විත්වයක් අපි සාකච්ඡා කළා කාලානුරූපීව. ඉතින් මේ ගෙවෙන කිසිදු විනාඩියක් කිසිදු තත්පරයක් අපතේ නොයවා ධර්ම මාර්ගය වඩන්නට මේ ඔබට උපකාරී වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මෙය අහන්න නරඹන්න ඒවා ධාරණය කරගන්න ඒ අනුව ජීවිතය සාර්ථක කරගන්න ඔබ ඒ සඳහා පන්නරයක් ලබා ගනීවි කියලා තදබල ලෙස විශ්වාස කරමින් අදට සමුගන්නට කාල වේලාව ඉලඹ තිබෙනවා. මේ දහම් ඕදන් ලබා දෙමින් පමණක් නොව සූවිසි පැය මුළුල්ලේම ධර්ම sannivedana ක්‍රියාන්විතය දියත් කරන්නට එදා බෝධිසත්ව ගුණෝපේත අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන් ගෙන ගිය උදාරතර වැඩපිළිවෙල කිසිදු ලෙසකින් නොකැඩී නොබිඳී ඉදිරියට පවත්වාගෙන යන්නට අපමණ වෙහෙසෙන කැපවන ඒ සමාජීය මෙහෙවරයන් ඊටත් වඩා දියුණු තියුණු කළා මතු අනාගත පරම්පරාවට දායාද කරමින් අපේ දුගී දුප්පත් ජනතාවට සරණක් සහනයක් වෙමින්
ආබාධිත පුද්ගලයන්ට සරණක් සහනයක් වෙමින් මරණයට කැපූ ගවයන්ට අභයදානය ලබා දෙමින් ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහනයක් වෙමින් එම පවුල් වෙත ඉන්න පුංචි දුවා දරුවන්ට යම්කිසි හෝ සරණක් සහනයක් වෙන්නට මේ සමාජ සත්කාර ක්‍රියාන්විතයන් හරහා පවා ඉතා සුවිසල් සේවාවක් තමන් වහන්සේගේ තුරුණු දිවිය තුල ඉෂ්ට සිද්ධ කරන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධුරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ මේ සියල් කුසල් සිදු කොට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ පරිපූර්ණ නිවීමම පමණයි. ඒ උතුම් අභිලාෂය සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවායි අප ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේනම් අදට සමුගන්නවා කතං සුලබතේ පඤ්ඤං වැඩසටහනින් මීළඟ දවසේදීත් ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙමින් ඔබ සැමට තෙරුවන් සරණ වේවා.